समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् කාරුණික ශ්‍රද්ධාකාමී පිංගතුනි අද සදහැවත් පිරිස ලංකාවේ වෙලාවෙන් ටිකක් වේලා පහ දවල් කාලය වුණත් මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙන්නේ නව ශ්‍රීලන්තේ ජීවත් වෙන අපේ සදහැවත් දායක පින්වත් පවුලක පින්වතුන්ගේ උතුම් ආරාධනාවක් අනුව සද්ධර්ම දේශනාව සිද්ධ කරන්න. මොකද නව ශ්‍රීලන්තයට වේලාව රාත්‍රී 8 විතර වෙලා නිසා මේ වෙලාවේ මේ සද්ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. නව ශ්‍රීලන්තයේ ජීවත් වෙන අක්ෂිකා කොබ්බෑකඩුව මැතිණියත් ජීවක කොබ්බෑකඩුව මැතිතුමත් තමයි අද සද්ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. අක්ෂිකා කොබ්බෑකඩුව මැතිණියගේ ආදරණීය පියාණන් වහන්සේ HB අබේරත්න පියාණන් අභාවයට පත් වෙලා අදට අවුරුදු 7ක් සම්පූර්ණ වෙනවා. එතුමා විශිෂ්ට සේවාවක් ලංකාවට කරපු ගෞරවනීය දේශපාලඥයෙක් කියලා කියන්න පුළුවන්. තාම දුෂ්කර කාලයක යාපහුව වැනි ආසනයක අමාත්‍යවරයෙක් විදියට ඒ පළාතේ ජන ජීවිතය ගොඩනංවන්න විශාල කාර්යභාරයක් කරපු කෙනෙක් කියන එක අපට ඒ පළාතේ මිනිසුන්ගෙන් පවා දැන කියා ගන්නට අවකාශය ලැබුණා. දැක ගන්නටත් ලැබුණා. අපි ඒ ගම්වලට වැඩම කරලා ඒ පියාණන් වෙනුවෙන් සිද්ධ කරපු ධර්මදේශනාවලදී ඒ සම්බන්ධ වෙච්ච පිරිස් දිහා බැලුවට පස්සේ එතුමාගේ අභාවයෙන් අවුරුදු 7ක් සම්පූර්ණ වීම අද දවසට සිද්ධ වෙනවා. ආදරණීය දියණිය විදියට අපේ සදහවත් අක්ෂිකා කොබ්බෑකඩුව මැතිණිය අද මේ උතුම් පින්කමේදී ඒ පියාණන් වහන්සේට පින් දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ ආර්යනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය වෙනුවෙන් විශේෂ දායකත්වයක් දක්වමින් පියාණන්ට පින් අනුමෝදන් කරන්නට ඒ කටයුතු සිද්ධ කළා විතරක් නෙමෙයි වෙලින්ටන් නුවර තිබෙන අපේ භාවනා මධ්‍යස්ථානයේ අපේ කල්යාණ මිත්‍ර ලොකු සායින් වහන්සේ නමක් වැඩ සිටිනවා. ගල්දුව ආරණ්‍ය සේනාසනයට සම්බන්ධ ලොකු සායින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මුල් කරලා අද උතුම් දානමය පුණ්‍ය කර්මයකුත් සිද්ධ කළා. ඒ අතරම මීට මාස 3කට කලින් මිය ගිය ඒත් නව ශ්‍රීලන්තේම ජීවත් වෙන ඒ දරුවෙකුගේ තරුණ මහත්මියකුගේ පියාණන් ධර්මසේන විදානගමගේ පියාණන්ට පින් දෙන්නත් ඒ වගේම තවත් නව ශ්‍රීලන්තේ ජීවත් වෙන අක්ෂිකා මහත්මියගේ යෙහෙළියකගේ ආදරණීය අම්මා අවුරුද්දකට කලින් අභාවයට පත් වුණු SP ලීලාවතී මාතාවට පින්පෙත් අනුමෝදන් කරන්නටත් අද පින්කමේදී අපේක්ෂා කරනවා. ඊට අමතරව ආශිර්වාද කිරීම සිද්ධ වෙන්නේ ලබන මාසේ මාර්තු මාසේ 6 වෙනිදාට ආදරණීය අම්මට අක්ෂිකා මහත්මියගේ ආදරණීය අම්මට අවුරුදු 76ක් සම්පූර්ණ වෙනවා. ඒ මාතාවට ආශිර්වාද කිරීම සෙත් පැතීම වගේම විශේෂයෙන්ම අපේ ජීවක මහත්මයාගේ ආදරණීය අම්මට ගේ ජන්මදිනය උපන්දිනය මාර්තු 9ට යෙදෙනවා. සේපාලි නුගවෙල මාතාවට ඒ දෙපළටම ආශිර්වාද කිරීම
නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් පින්කමේ අරමුණු බලාපොරොත්තු අතර තියෙනවා. ඒ වගේම විශේෂ ආශිර්වාදයක් පින්දීමක් තව සිද්ධ කරනවා. ඒ තමයි අපේ නව ශ්‍රී ලන්තය තුළ ජීවත් වෙන මගේ කල්යාණ මිත්‍ර දායක දායිකාවන් එකතු වෙලා ගොඩනගලා තිබෙන බෞද්ධ පදනම LKBS ලක්කිවි බෞද්ධ පදනම නියෝජනය කරන සියලු දෙනාට සෙත් පැතීම ආශිර්වාද කිරීම සහ මිය ගිය අයට පින්දීමත් අද පින්කමේදී සිද්ධ කරනවා. සමස්ත ලෝකවාසීන්ටම ආශිර්වාද කරන ගමන් පින් අනුමෝදන් කරන ගමන්. පින්තුනි, ආදරණීය පියාණන් වහන්සේට පින්දීම සහ මව්ට මව්වරු දෙපළටම දෙදෙනාගෙම ආශිර්වාද කිරීම අරමුණු කරගෙන මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන නිසා විශේෂයෙන්ම මව්පියන් දුවදරුවන් පිළිබඳව ධර්මානුකූල මඟ පෙන්වීමක් සිද්ධ කරන්නට කියන එක අපට විශේෂයෙන් ආරාධනාවේදී සිහිපත් කරන්නට යෙදුණා. අපි නිතර වරින් වර මේ මාතෘකා ඇසුරු කරගෙන අපේ පිඟුතුල්ලට ධර්ම කරුණු සඳහන් කරලා තිබෙනවා බොහෝ අවස්ථාවල. ඒ වුණත් මා විශ්වාස කරනවා අපිට හැමදාමත් සාකච්ඡා කරන්නට තරම් කරුණු අන්තර්ගතව තිබෙනවා මව්පියෝ ගැන. දෙමව්පියන්ට උපස්ථාන කිරීම, දෙමව්පියන් විසින් දුවදරුවන් වෙනුවෙන් කළ යුතු උපස්ථාන පිළිබඳව නැත්තං දරුවන්ට කළ යුතු සංග්‍රහයන් පිළිබඳවත් බොහෝ ඉගැන්වීම් තථාගත දේශනාවේ අපට දැකගන්නට පුළුවන්. ඒ නිසා අදත් අපි ඒ ඇසුරු කරගෙන කරුණු කාරණා යම් ප්‍රමාණයක් ඔබත් එක්ක සාකච්ඡා කරන එක හොඳයි කියලා කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ආදරණීය මව්පියෝ පිළිබඳව ඊටාම ලස්සන විවරණයක් සිද්ධ කරලා තියෙනවා සිංහාලෝවාද සූත්‍රයේ. සිංහාලක කියන තරුණයා අරමුණු කරගෙන. එහිදී බුදුහාමුදුරුවෝ දෙමව්පියන්ට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදේශයන් අපට ලබා දීලා තිබෙනවා. ඒ වගේම දෙමව්පියන් විසින් දරුවෝ වෙනුවෙන් කළ යුතු අනුකම්පාවෙන් කළ යුතු දේවල් ප්‍රමාණයකුත් සඳහන් කරලා තියෙනවා. මොකද මේ දෙපැත්තම සමබර වෙන්න ඕන දෙයක. මව්පියන්ගේ පැත්තත් ඒ වගේම දුවදරුවන්ගේ පැත්තත් කියන දෙපැත්තම තාම කැපවීම කරමින් තාම යහපත්ව කටයුතු කළොතින් තමයි ඒක හොඳ සම්බන්ධකමක් වෙන්නේ. යහපත් සම්බන්ධකමක් වෙන්නේ. අපිට අම්මා තාත්තා උප්පත්තිය ලබා දීම, මේ මනුෂ්‍ය ආත්මය ලබා දීම අපි වෙනුවෙන් සිද්ධ කරපු ඊටාම උතුම් පරිත්‍යාගයක්, කැපවීමක්, දරා ගැනීමක්, ඉවසීමක්. ඒක අපි කවදාවත් අමතක කරන්න බෑ. ඒ වගේම අපි ඊටාම අසරණම අවදිය. සාමාන්‍ය සතෙකුට වඩා මනුෂ්‍ය දරුවා ගොඩාක් අසරණයි, අන්ත අසරණයි කිව්වොත් හරි. උප්පත්තියෙන් මුල් මාස ගාන විශේෂයෙන් අවුරුද්දක් දෙකක් විතර ගත වෙනකම්ම ඒ අසරණකම තියෙනවා. නමුත් මුල් මාස 6 කියන්නේ අන්තම අසරණ කාලයක්. මව්ගේ රැකවරණය, පියාගේ රැකවරණය හෝ මව්ට සමානව බලන කෙනෙකුගේ ඒ රැකවරණය ලැබුණේ නැතොත් තාම දුෂ්කරයි. මනුෂ්‍ය දරුවෙකුට අනිකාගේ රැකවරණය නැතුව ඒ අසීරු කාලය පියමන් කරගන්න හරි දුෂ්කරයි.
ඉතින් අන්න ඒ වෙලාවේදී මව් සහ පියා මව් හෝ පියා වෙනුවෙන් ඒ කැපවීම කරපු කවුරුන් හෝ කෙනෙකු නිසා තමයි අපි අද ඉන්න තැන ඉන්න පදනම හැදුනේ. හැබැයි ඒ කාරණාව මිල කළ නොහැකි පරිත්‍යාගයක්, කැපවීමක්, උතුම් දෙයක් වුණත් දෙමව්පියන්ට සැලකිලි සංග්‍රහ ගෞරවය ආදරය ලබන්ඩ ඔය කාරණා ටිකම ප්‍රමාණවත් වෙයි කියලා දෙමව්පියෝ හිතුවොත් ඔවුන් වරදවා දේවල් තේරුම් ගත්තු අය බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඔවුන් හොඳට අවබෝධ කරගන්න ඕන ඔය කාරණා ගත්තොතින් ඒවා මනසින් මතක් කරගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ කෙනෙකුට. අපේ මේ පන්සල්වල ස්වාමීන් වහන්සේලා හෝ දහම් පාසල් ගුරුවරු විසින් හෝ දිගින් දිගටම මේ කරුණු දරුවන්ට ඊළඟ පරම්පරාවට sannivedanaya කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මිසක මේ කාරණා පිළිබඳව ගෞරවයක්, පැහැදීමක්, එක ස්වාධීනව ළමයෙකුට මතක් කරලා ඇති කරගන්න අමාරුයි. නැත්තම් වෛද්‍යවරයෙක් විසින් කියලා දෙන්න ඕනේ කොච්චර කැපවීමක්ද දරුවෙක් බිහි කරද්දී අම්මා කෙනෙක් කරන්නේ කියලා. දරුවෙක්ගේ මුල් අවදියේ ඒ දරුවා හදා වඩා ගැනීම කියන එක මොනතරම් කැපවීමක්ද කියන එක ඒක ඇත්තටම වෛද්‍යවරු විසින් හෝ ඒ කවුරු හරි ඒ පිළිබඳව දැනුම තියන අය sannivedanaya කළොත් මිසක අපිට ඒවා අපිට කියලා දුන්නොත් මිසක ඒක ගැන අවබෝධ කරගන්න හෝ ඒක ගැන මෙනෙහි කරගන්න, ඒ ගැන ගෞරවයක් ඇති කරගන්න කෙනෙකුට ඉතාම දුෂ්කරයි. ඒ හින්දා තමයි දැන් ජීවත් වෙලා ජීවිතේ කාලය ගත වෙනකොට අම්මා තාත්තට ඉතාම බුද්ධිමත්ව සහ වගකීම් සහගතව කටයුතු කරන්න වෙනවා තමන්ගේ දරුවන් නිවැරදිව හැදීම වැඩීම සම්බන්ධව. එතකොට තමයි දරුවන්ගේ පැත්තෙනොත් ඒ ගෞරවය, ඒ ආදරය, ඒ සෙනෙහස දෙමව්පියෝ කෙරෙහි උපදින්නේ. දෙමව්පියෝ කෙරෙහි ඇති වෙන්නේ එතකොටයි. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන දෙයක්. නැත්තම් අපි ගොඩාක් වරද ගන්නවා. අපි හිතනවා ඉතින් අපි හැදුවයි මේගොල්ලෝ අපිට මෙහෙම කරන්නේ අහම කරන්නේ කියලා දෙමව්පියන්ගේ පැත්තෙන් ගොඩාක් වෙලාවට දුක් හඳෝනා චෝදනා දරුවන්ගේ පැත්තට එල්ල වෙනවා. ගොඩාක් වෙලාවට දේශකයොත් දැඩි ලෙස දරුවන්ට විවේචනයන් එල්ල කරන අවස්ථා තියෙනවා අම්මට තාත්තට සලකන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම දැන් සමහර අම්මා කෙනෙකුගේ සමහර තාත්තා කෙනෙකුගේ ඒ ගෞරවය නොලබන්න යාලට ආදරය නොලැබෙන්න එයාලට වටිනකමක් නොලැබෙන්න සමහර හැමතැනම නෙමෙයි ඇත්තටම බලපාලා තියෙනවා ඒ ළමයි දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලම ඒ කියන්නේ ඒගොල්ලන්ට මතක අවදියේ ඉඳලම ඒ අම්මා තාත්තා තීන්දුව తీරන ගත්ත විදිය. ඒ අම්මා තාත්තා හැසිරිච්ච විදිය. කතා කරපු විදිය. දේවල් කරපු නොකරපු විදිය. කැම ටික දීලත් ඇති, අධ්‍යාපනයේ ලබා දීලත් ඇති, ඇඳුම් අරගෙන දීලත් ඇති ඔක්කොම ඇත්ත. ඒ වුණත් මතක තියාගන්න සමහර හැසිරි සමහර අදහස් පළ කිරීම
සමහර තීරණ ගැනීම ආදී කාරණාවලදී අම්මා තාත්තා බුද්ධිමත් නොවීම, දුරදිග නොවීම, නොබැලීම, පුළුල් දැක්මක් නැතුව කටයුතු කිරීම, පටු සීමාවල් වල ඒගොල්ලෝ හිරවීම ආදී කරුණු කාරණා මත බොහෝ අම්මා තාත්තට වයසට යනකොට සලකන්න, ගරු කරන්න එපා වෙන මට්ටමකටම ඔවුන්ගේ හැසිරීම විසින් ඔවුන් තමන්ව පත් කරගෙන තියෙනවා දරුවන්ගේ ජීවිතය ඇතුළේ. ඉතින් දරුවන්ට එවැනි ප්‍රතික්ෂේප කිරීමක් කරන්න අම්මා තාත්තා සම්බන්ධව සාධාරණයි කියලා හිතෙන බොහෝ දේවල් අත්දැකීම් විදියට ඔවුන්ට ලැබිලා තිබෙන තැනුත් නැතුව නෙමෙයි. මොකද අපි මේ දෙමව්පියෝ කියලා කියන මාතෘකාව ගත්ත ගමන් අපේ 100% හොඳයි ඒගොල්ලෝ නිවැරදි උතුම් වගේ පටු තැනක ඉඳලා ඒ දෙමව්පියෝ සම්බන්ධව හෝ දරුවෝ සම්බන්ධව හෝ හාමුදුරුවෝ සම්බන්ධව හෝ ගිහියෝ සම්බන්ධව හෝ එහෙම අපිට අදහස් පළ කරන්න නිගමනවලට එන්න බෑ. මොකද මේ කවුරුත් මිනිස්සයෝ. මේගොල්ලොන්ගේ යම් හැසිරීම් නිසා ඒගොල්ලොන්ට අර පොතපතේ උරුම වෙන ගෞරවය, අගය මහ පොළවේ නොලැබෙන තත්වයට ඒ චරිත පත් කරගෙන තියෙනවා. ඒ නිසා ඒව දිහා අපි පුළුල් අවධානයක් යොමු කළ යුතු වෙනවා. දැන් කාට හරි කෙනෙකුට හොඳ ඵලදාවක් ලබන්න නම් හොඳ බීජ වපුරන්න ඕන. හොඳ ඵලදාවක් ලබන්න නම් හොඳ අස්වැන්නක් ලබන්න නම් හොඳ බීජ වපුරන්න ඕන. හරි බීජ වපුරුවොත් තමයි හරි අස්වැන්න. බුදුදහමේ මූලිකම කියවීමක් නේක. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. මා නිතර උපුටා දක්වන ධර්ම පාඨයක් නේ. යම් බීජයක්ද වපුරන්නේ ඊට සාපේක්ෂ ප්‍රතිඵල අස්වැන්න තමයි ලැබෙන්නේ. හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක. සරලව කියලා දෙන්නේ ඒ කාරණේ. එතකොට දැන් දරුවෝ කියන කොටස, දරුවෝ කියන කණ්ඩායම පිරිස යහපත් ලෙස හදන්න, නිවැරදි ලෙස හදන්න, උසස් සහ ප්‍රබුද්ධ තත්වයට පත් කරන්න ඒ අම්මා තාත්තා විසින් දක්වන දායකත්වය මත තමයි අනාගතයේදී ඒගොල්ලොන්ට ඒ ප්‍රතිඵලය කොයි වගේ ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දෙමව්පියෝ වුණාම දරුවන්ට කරුණු 5කින් අනුකම්පා කරන්න ඕන කියලා. අනුග්‍රහ කරන්න ඕන කියලා. සලකන්න ඕන, බලන්න ඕන කියලා. පළවෙනි කාරණය තමයි පාපා නිවාරෙන්තිනේ. පාපා නිවාරෙන්ති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පවින් වැළකීම. පාපා නිවාරෙන්ති. දැන් දරුවෙක් හදන අම්මෙක්, දරුවෙක් හදන තාත්තා කෙනෙක් පළමුවෙන්ම තමන්ගේ දරුවාගේ මනසේ පව සහ පින මොකක්ද කියන එක ගැන දැනුම එයාට දෙන්න ඕන පුංචි කාලේ ඉඳලා. අපේ දහමට අනුව. කියන්නේ හොඳ සහ නරක මොකක්ද? කුසලයේ සහ අකුසලයේ මොකක්ද? හැබැයි පුළුවන් තරම් ඒ දෙන අදහස පුළුල් අදහසක් වෙන්න ඕන. අතුව බෞද්ධ අදහස කියන එකටම වඩා මෙතනදී තාම පුළුල් යහපත් බව සහ අයහපත් බව ගැන බුදුහාමුදුරුවන්ගේ නිර්වචන තාම පුළුල් ඒවනේ. ආගමිකව ගන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ
බෞද්ධ ආගමේ නිර්වචනය ඕකනේ කියලා නෙමෙයි. කොයි ආගමේ දරුවෙකුට වුණත් මේ අදහස පුළුල්ව අපි තේරුම් අරගෙන අපි ඒ දරුව වෙනුවෙන් ක්‍රියාවට නැංවිය යුතු දෙයක්. ඒ කියන්නේ යහපත කියන එකට ආගමික අර්ථකථන තිබුණට ඇත්තටම යහපත සහ අයහපත කියන දෙය ආගමකට සාපේක්ෂව නෙමෙයිනේ අපි නිර්වචනය කරගන්න ඕන. අපි කරන ක්‍රියාවකින් කරන පුද්ගලයාටත් ඒ වගේම බාහිර පාර්ශවයන්ටත් හානියක් වෙනවා නම් ඒ අයහපත්නේ. ඒක යා බෞද්ධද, යා දෙමළද, හින්දුද, යා ක්‍රිස්තියානිද, යා ඉස්ලාම්ද, එකක්වත් වැදගත් නැහැ. අපි කරන දෙයින් තමාටත් අනෙකාටත් හානියක් වෙනවා නම්, අයහපතක් වෙනවා නම්, අවැඩක් වෙනවා නම්, අකටයුත්තක් වෙනවා නම් එය මතක තියාගන්න ඕන. ඒ අයහපත් දෙයක්. ඒක පාපයක්. ඒක පාපයක්. එතකොට හැම දරුවෙකුටම අම්මෙක් විදියට තාත්තෙක් විදියට ඔබ කොයි ආගමකට අයිති වුණත් ඒක කියලා දෙන්න ඕනේ. ඒක කියලා දෙන්න ඕනේ. තමන්ට වෙනවට අකමැති, තමන්ට වෙනකොට රිදෙන, තමන්ට වෙනකොට විඳවන කිසිවක් අන් අයට නොකරන්න කියන එක කියලා දෙන්න බෑ. මා විශ්වාස කරනවා යක්ෂිකා මැතිනියට, ජීවක මැතිතුමාට එවැනි වැදගත් උසස් ගති ගුණ සහිත අම්මා තාත්තා ලැබිච්ච නිසා ඒ ඇත්තන්ගේ ජීවිතවල අපි දකිනවා පුළුවන් තරම් ඒ අය උත්සාහ කරමින් ඉන්නවා කිසිවෙකුට අපරාධයක් නොකර, කිසිවෙකුට අවැඩක් නොකර, කිසිවෙකුට අයහපතක් නොකර ජීවත් වෙන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒ උත්සාහය 100% හැම වෙලාවෙම සාර්ථක වෙලා තියෙනවද නැද්ද කියන එක ඒගොල්ලෝ දන්න දෙයක්. ඒක ඒගොල්ලෝගේ පුද්ගලිකව දන්න දෙයක්. හැබැයි ඒගොල්ලෝ උත්සාහ කරන බව ඒක අපිට පේනවා. ඒක අපි දැකලා තියෙන උත්සාහ කරනවා ඒගොල්ලෝ. තමන්ටත් අවැඩක් නොකර ගන්න, අනෙකාටත් අවැඩක් වෙන විදියට තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා, තමන්ගේ සිතුවිලි යොදවන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒකේ සාර්ථක අසාර්ථකත්වය කියන එක අපිට අපේ මනසේ ඕන කෙනෙකුට මේ දරා ගන්න පුළුවන් සීමාවෙදී ඒක වෙන්නේ. ඒක මං හිතනවා ඒ දෙමව්පියෝ විසින් ඇති කරන දේවල් නේ. ඒ දෙමව්පියෝ විසින් අපට දෙන දායාද ඒවා. ඒක තමයි ලොකුම දායාද. දරුවෙකුට දෙන්න පුළුවන් උසස් දායාදයක්. හොඳ සහ නරක, කුසලය සහ අකුසලය, පව සහ පින මොකක්ද කියලා දෙන එක. ඒක කියලා දෙන්න ඕන. කොයි ආගම නියෝජනය කළත්, කොයි ජාතිය ජනවර්ගය නියෝජනය කරත් අපි දැඩිව ඉන්න ඕන. කාට හරි අපරාධයක් කරන්න කාටවත් අයිතියක් නැහැ. කාටවත් අයිතියක් නැහැ. කාගේ හරි දෙයක් බලහත්කාරයෙන් පැහැර ගන්න, කඩා වඩා ගන්න කාටවත් අයිතියක් නැහැ. ඒක ආගම මොකක් වුණත්, ජාතිය මොකක් වුණත් කාටවත් අයිතියක් නැහැ. කාගේවත් පෞල් ජීවිතයකට මැදිහත් වෙලා එහි සතුට නැති කරලා දාලා තමන්ට ආස්වාදයක් ලබා ගන්න වංචනික ලෙස මැදිහත් වීම කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක ඉතින් ඒව කියලා දෙන්න ඕනනේ දරුවන්ට. අනිකාව රවට්ටන්න කාටවත් අයිතියක් නැහැ. කෙනෙකු වංචාවට ලක් කරන්න, බොරු කරලා කෙනෙකුගේ ජීවිතය සමග සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නැහැ. ඉතින් මේ දේවල් පුංචි කාලේ ඉඳලම ළමයෙකුට කියලා දුන්නොත් ඒ ඉන්ධන බීජ නෙවෙයිද පසු කාලීනව අස්සන්න විදියට නෙලන්න ලැබෙන්නේ. එහින්දයි ඔබ මේ බුදුහාමුදුරුවෝ කියපු මේ විශ්වීය ප්‍රභාවක්, වටිනකමක් සහිත මේ උතුම් කරුණු තේරුම් ගත යුත්තේ දරුවෝ හදද්දි. මොකද
එහෙම නැතුව අපි පව කියන එක අපිට ඕන විදියට ආත්මාර්ථකාමී ලෙස ළමයින්ගේ ඉස්සර අර්ථකථනය කළොත් ළමයින්ට සාධාරණීකරණය කරලා පෙන්වන්න ගියොත් පව අපිට ලාභ නම් කරාට කමන්නේ අලාභ නම් පව කරන එක නවත්තන්න වගේ ඒ වගේ පව සම්බන්ධව අයහපත් දේ සම්බන්ධව නොකළ යුතු දේ සම්බන්ධව පටු සීමාවල ඉඳගෙන ආත්මාර්ථකාමී සීමාවල ඉඳගෙන ළමයින්ගේ ඔළුවට අදහස් දැම්මොත් හෝ ළමයින්ට ආදර්ශයක් විදියට එවැනි දේ නිතර දකින්න අහන්න තමන්ගේ ගෙදර සැලැස්සුවොත් හෝ වෙන දේ තමයි ළමයි ඉගෙන ගන්නවා අපේ හොඳ වැඩ කරන්න ඕන අපිට පාඩු නොවන තාක්කල් කියලා. අපිට වාසි තාක්කල් අපි හොඳ වෙමු. අවාසි වීගෙන එනකොටම අපේ හොඳ අපි උගස් තියමු. එතෙන්ට එනවනේ. මොකද එයා චූටි කාලේ ඉඳලා දැකලා තියෙන එක නම්. එයාට ඇහිලා තියෙන එක නම්. එයා අත්දැකලා තියෙන අත්විඳලා තියෙන එක නම්. එයාගේ එක්ස්පීරියන්ස් කරලා තියෙන එක නම්. ඒකින්ද ඒ කාරණා හොඳට තේරුම් ගන්න. අපේ බුද්ධිමත්ව බලන්න ඕන යමක් නිකන් වෙන්නේ නැහැ කියලා. කිසිම අයහපත් ප්‍රතිඵලයක් අහම්බයක් ලෙස නිර්මාණය වෙන්නේ. අහම්බයක් ලෙස නිර්මාණය වෙන්නේ. ඒ ප්‍රතිඵලය පැන නගින්න බලපාන අපි විසින් සකසපු හේතු. සමහර ඒවා මෙලව හේතු. සමහර ඒවා සංසාර ගමනේ අපේ හැසිරීම් වල ප්‍රතිඵල ලෙස හෝ අද අපි නෙලන අස්වැන්න මතක තියාගන්න. අද අපි නෙලන අස්වැන්න ඒ බීජ අපි ඉඳපු බීජ කියන එක අපි හැමතිස්සෙම මතක් කරගන්න ඕන. පව අයහපත සම්බන්ධව වැරද්ද සම්බන්ධව පුළුල් අදහසකින් යුක්ත අම්මෙක් වෙලා කටයුතු කළොත් තාත්තෙක් වෙලා කටයුතු කරොත් අපිට වරදින්න තියෙන ඉඩකඩ අඩුයි. ඒක පුළුල් අදහසක් වෙන්න ඕන. ඒක පටු ආත්මාර්ථකාමී තමන්ගේ වාසියකට දිව ඕන පැත්තකට නවන දිව දෙකෙන් තුනෙන් කතා කරන අයවලුම් බවට පත් වුණොත් ඒවයි ප්‍රතිඵල එනවා. යනාත්තන්න බෑ දිව දෙකේ ගතිය නේද? වාසි වෙලාවට එකක් කියන්නයි අවාසි වෙලාවට තව විදියකට හැසිරෙන්නයි අදහස් පළ කරන්නයි යෑම නිසා අම්මල තාත්තල පෙන්වන්න බැරි තත්ත්වයට වැටිලා තියෙනවානේ ළමයින්ගේ ජීවිතවල. මොකද ඒ ළමයි ඒ තත්ත්වයට ඇද වැටිච්ච පිරිහුණු නැති ළමයි නම් ඒගොල්ලොන්ට අර හැසිරීම් දකින්න මව පියා ගැන කලකිරෙනවා. අපි මොන තරම් ಗುಣ කියලා මෙහෙම කරන්න කිව්වත් අපේ බෙල්ල මිරිකණ්ඩ හිතන මැති සමහර වෙලාවට අපි ඒව කියනකොට අහන් ඉන්න බැරුව. මොකද හේතුව ඇත්ත මේ ප්‍රශ්නේ තමන් අත්විඳින එක. ඒකයි දෙමව්පියන්ට මේ යෝජනාව කරන්නේ හැම තිස්සෙම මතක තියාගන්න අපේ වපුරන විදියට තමයි නෙලන්න වෙන්නේ කියලා. අපි වපුරන විදියට නෙලන්න වෙයි. අපේ අයහපත් අසාධාරණ වැරදි හැසිරීම් වල ප්‍රතිඵල ගොඩාක් අය භුක්ති විඳිනවා. මියගියත් අම්මා තාත්තා අමතක කරන්නේ නැති දරුවෝ ඉන්නවා නම් ඒ අම්මා තාත්තගේ ಗುಣ මෙනෙහි කරන දරුවෝ ඉන්නවා නම් ඒ අම්මා තාත්තගෙන් ලැබිච්ච දේවල් කියන්නේ මේ කෝටි ගණන් ධන දාන්‍ය වලට නෙමෙයිනේ දෙමව්පියන්ට වැදගත් මිනිස්සු සලකන්නේ. ඒගොල්ලොන්ගෙන් තමන්ගේ ජීවිතේට ආපු ඒ උදාර උසස් ගති එයාලගෙන් ලැබිච්ච ආදර්ශය එයාලගෙන් ලැබිච්ච දැනුම ඒව එක තමයි තාත්තෙක් තමන් මිය යනකම්ම තාත්තා ගැන ගරුත්වය මනසේ සටහන් වෙන්නේ. අම්මා ගැන ගෞරවය සහ ආදරය කෙනෙකුගේ මනසේ දැඩිව ඇති වෙන්නේ. ඒක ඔය මුදල් වීසි කරාට මේක කරගන්න බෑ. මුදල් වලින් හැමදේම කරන්න බෑ. මුදල් වලින් කළ හැකි දේවල් තියෙනවා.
ඉඩම් කෑලි අරන් දාලා ගෙවල් හදලා දීලා බිස්නස් ආරම්භ කරලා දීලා ඒවා ලියලා දෙනවා කියලා ඒ වගේ වයින් ලබාගත හැකි දේවල් තියෙනවා. හැබැයි ගෞරවය, ආදරය වගේ පිරිසිදු යහපත් දේවල් එහෙම ලබා ගන්න බෑ. ඒවා ලැබෙන විදියට හැසිරුණා. ඒවා ලැබෙන විදියට හැසිරුණොත් විතරයි. ඒ නිසායි අපි බුද්ධිමත්ව ඊටාම මේ ප්‍රඥාවන්තව මේ දරුවන් සහ දෙමව්පියන් සම්බන්ධ විෂය විග්‍රහ කරගත යුත්තේ. දැන්ට දරුවෝ ඉන්න අයත් ඒ වගේම දරු මල්ලෝ හදන්න බලාපොරොත්තු වෙන අයත් මේවා දැනගෙන ඉඳීම වැදගත්. ඒක වැදගත්. මේවා ගැන හිතන්න ඕන. තවම ඔබ කල්ගත වෙලා නැහැ. තවම ඔබට අවස්ථාව තියෙනවා. තවම ඔබට වෙලාව තියෙනවා. ඒ ගැන ඔබ හිතන්න. දෙවෙනි කාරණය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා තමන්ගේ දරුවෝ කල්යාණේ නිවේසෙද්දී කුසලයෙහි යහපතෙහි යොදවන්න. ඒකවේ හොඳ කියන්නේ මොකක්ද කියන එක ගැන. යහපත කියන්නේ මොකක්ද කියන එක ගැන. නිවැරදි දේ කියන්නේ මොකක්ද කියන එක ගැන. උසස් ප්‍රබුද්ධ දේ කියන්නේ මොකක්ද කියන එක ගැන. සැලකිය යුතු මට්ටමක පුළුල් අදහසක්, පුළුල් දැනුමක්, පුළුල් ඥානයක් තමන්ට තියෙන්න ඕන. ඒ ඥානය තමන්ගේ දරුවෝ හදද්දි වඩද්දි ඔවුන්ට sannivedanaya කරන්න ඕන. වචනෙන්, ක්‍රියාවෙන්, තීන්දුව තීරණ ගනිද්දි යහපත සම්බන්ධ ඔබේ තියෙන ඥානය, ඔබේ තියෙන ප්‍රබුද්ධ ආකල්පය, ඔබේ තියෙන දුරදක්නා සුළු ඒ පැතුරුණු දැනුම යහපත සම්බන්ධව පවතින්න ඕන. ඒ යහපත සම්බන්ධව අපි ඉන්න ප්‍රතිපදාව අපි ගාව හැදෙන වැඩෙන අයට නිතර පේනවා. අයහපත් දේ සම්බන්ධව අපේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක, දර්ශනය මොකක්ද කියන එක වගේම යහපත සම්බන්ධව තිබෙන, කුසලයේ සම්බන්ධව තිබෙන, හොඳ පිළිබඳව තිබෙන අපේ දැක්ම, අපේ ප්‍රතිපදාව එක අනිකාට sannivedana වෙන දීර්ඝ කාලයක් අපි එක්ක ඉන්නකොට. පැය දෙකක් නෙවෙයි අපිත් එක්ක ළමෙක් ඉන්නේ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ දරුවෙක් නම් අවුරුදු 20ක් විතර වෙනකන් අඩුම අම්මා තාත්තා එක්කමයි. එතකොට ඒ දරුවන්ට යහපත සම්බන්ධව, කුසලයේ සම්බන්ධව, හොඳ සම්බන්ධව, උතුම් බව, උසස් බව සම්බන්ධව අපේ ගෙදර ප්‍රතිපදාව මොකද්ද කියලා හැමතිස්සෙම පේනවා. අපේ ගෙදර ඒ සම්බන්ධව තියෙන දර්ශනය මොකක්ද කියලා හැමතිස්සෙම පේනවා. ඒක අභියෝගාත්මක පරිසරයකදී යහපත් බව කියන එක පැත්තකින් තියලාද අභියෝගවලට මුහුණ දෙන්නේ. උතුම් හැසිරීම්, කුසලය, ඒ වගේ දේවල් පැත්තකින් තියනවාද අපේ ගෙදර ප්‍රශ්න එන වෙලාවට, අර්බුද එනකොට, ආර්ථිකමය වේවා, පවුලේ වෙනත් ප්‍රශ්න වේවා, මේ වගේ අභියෝගාත්මක පරිසරයකදී ඒ තමන්ගේ යහපත් උතුම් තත්වයන් තමන් නැති කරගන්නවා. ඒ හින්දා ඔබ කුසලය සම්බන්ධව දරන, නැත්නම් යහපත සම්බන්ධව දරන ප්‍රතිපත්තිය දරුවන් හදද්දී හරිම වැදගත්. මොකද අන්තිමටම ඔබට දරුවෝ සලකන්නේ ඔබ දෙන පර්චස් ප්‍රමාණය අනුව නෙමෙයි. ඒගොල්ලෝ අහන ප්‍රශ්නේ මෙච්චරයි. ඔයාට වඳින්න ඔයා ගාව තියෙන්නේ මොනවද? ඔයාට අපි ගරු කරන්න ඔයාගේ ගාව මොනවද තියෙන හොඳ? ඔයාට කියන්න පුළුවන්ද මම මේ කාරණේ නිසා හොඳ අම්මා කෙනෙක් කියලා, හොඳ තාත්තා කෙනෙක් කියලා? ඔයාට කියන්න තියෙන දේවල් කියන්න කියලා ප්‍රශ්න අහනවා සිලේනියල්ස්ලා.
මිලේනියල්ස්ලගෙන් එක පටන් ගත්තා. ඊට කලින් පරම්පරාව ඕක අහන්න ඉදිරියට ආවේ නැහැ. දැන් අහනවා. දැන් ඒක අහනවා. ඒ අහන ප්‍රශ්නවලදී සමහර විට අම්මලා තමන් ගැන දුක හිතිලා අඬනවා. වරු ගණන් අඬනවා. තමන්ට වැරදුනේ කොතනද කියලා මතක් කරලා. තාත්තල වේදනාවට පීඩාවට පත් වෙනවා. මොකද ඔවුන් ඇත්තටම ළමයි මේ ප්‍රශ්නේ අහන තාක්කල් ඔවුන් හිතලා තියෙන දේ තමයි. ළමයි වෙනුවෙන් දීපල රැස් කිරීම අපි ළමයින්ට කරන ලොකු යුතුයකමක්. තියෙන හොඳම ජනප්‍රියම ඉස්කෝලේකට දැමීම අපි කරන ලොකුම යුතුයකම. ඒගොල්ලන්ට පුංචි කාලේ ඉඳලා ඉල්ලන ඕන සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන එක. ආස කෑම හොයලා සූදානම් කරලා දෙන එක. තැන් වල එක්කරන් යන එක. ආදි දේවල් වලින් මම හොඳටම ළමයාට සැලකුවා කියලා ඔවුන් හිතනවා. දෙමව්පියෝ එහෙම තමයි හිතන් ඉඳලා තියෙන්නේ. ඔවුන්ට ළමයි අර ප්‍රශ්නේ අහන දවසට තමයි කල්පනා වෙන්නේ එතකොට අපි මොනවද කළේ කියලා. එතකොට සමහර දෙමව්පියෝ අඬනවා, වැළපෙනවා. සමහරෝ දරා ගන්න බැරුව ආතති තත්වයන්ට ගමන් කරනවා. ડિප්‍රෙෂන් හැදෙනවා. මොකද මිනිස්සෙකුට ගිහිල්ලා අවුරුදු 20ක් විතර තමන් හරියටම කරනවා කියලා හිතාගෙන ගියපු එකක ප්‍රශ්න එන්න පටන් ගත්තට පස්සේ තමන් හරි දේ කරලා නැද්ද කියලා. එතකොට තමන්ගේ කාලය ගැන තමන් ඒවා වෙනුවෙන් කරපු කැපවීම ගැන මහා අසහනකාරී මහා පීඩාකාරී ද්වේෂයක් එනවා. තමන්ට අහිමි වෙච්ච දේවල් ගැන. එතකොට තමයි ගොඩාක් අය වෛරී බැහැසිරෙන්නේ එතකොට. එහින්දා මම ඔබට යෝජනා කරනවා යහපත සම්බන්ධව, කුසලය සම්බන්ධව, කල්යාණ ධර්ම සම්බන්ධව ඔබේ තිබෙන දැක්ම, ඔබේ ප්‍රතිපත්ති ඔබට අනාගතය තෘප්තිමත් හෝ අතෘප්තිමත් කියන දෙකින් කවරක් වැඩිපුර ලැබෙනවාද ඔබේ ජීවිතයේ කියන එක තීරණය කරන. තෘප්තිමත් බව ලැබෙනවද? අතෘප්තිමත් බව ලැබෙනවද? සැනසෙල්ල ලැබෙනවද? අසහනය ලැබෙනවද? ගෞරවය ලැබෙනවද? අවමානය ලැබෙනවද? පිළිගැනීමක් ලැබෙනවද? ප්‍රතික්ෂේප වීම වෙනවද? කියන දේවල් වලට බලපානවා යහපත සම්බන්ධව සහ අයහපත සම්බන්ධව ඔබේ තිබෙන දැක්ම, ඔබේ තිබෙන ප්‍රතිපත්ති, ඔබ ඒවා සම්බන්ධව පිහිටා සිටින තැන. ගොඩාක් දෙනෙක් හිතන්නේ මේවට බලපාන්නේ අනාගතයේ සතුට, අනාගතයේ සැනසෙල්ල, අනාගතයේ රැකවරණය, මේ ඔක්කොම සල්ලි එක්ක, ඉඩම් එක්ක, බලය එක්ක, යාන වාහන එක්ක තමයි මේවා ලැබෙන්නේ හෝ සැලසෙන්නේ කියලා. නෑ. ඒ ප්‍රශ්න කිරීම එන්නේ ගෙදරින්. මතක තියාගන්න. ඒ ප්‍රශ්න කිරීම ගෙදරින් එන්නේ. එළිය අයට අපි දේවල් පෙන්නගෙන නටාගෙන අපිට ඉන්න ලේසි. එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් සැබෑ ප්‍රශ්න කිරීම පටන් ගන්නේ අපේ යහපත් බව සහ අයහපත් බව සම්බන්ධව දරුවන්ගේ, හාමුදුරු කෙනෙක්ගේ නම් ගෝලෙන්ගේ. අපේ යහපත් බව සහ අයහපත් බව සම්බන්ධව සැබෑ ප්‍රශ්න කිරීම එන්න පුළුවන් එතනින්. අපිට ලෝකෙ මිනිස්සු අපිව නොසලකා හරින එක දරා ගන්න පුළුවන් වෙයි. ඒත් මම විශ්වාස කරනවා බොහෝ දෙනෙකුට තමන්ගේ දරුවෝ අතින් ප්‍රතික්ෂේප වීම, තමන්ගේ දරුවෝ අතින් අවමන් විඳින්න වීම එක දරා ගන්න දුෂ්කර දෙයක්.
ඒක ඉවස ගන්න හරි අමාරු දෙයක් කෙලෙස් සහිත මිනිස්සුන්ට. ඒ හින්දා මා යෝජනා කරනවා කුසලය සහ අකුසලය ගැනනේ. ඔබේ දැක්ම, ඔබේ ප්‍රතිපදාව, ඔබ ඒව සම්බන්ධව කටයුතු කරන ආකාරය, ඒ කරුණවල ඔබේ දරුවෝ සමාදම් කරවන ආකාරය හරිම වැදගත් වෙනවා. අනාගතේ ඔබට දරුවොත් එක්ක තිබෙන සම්බන්ධකම් වල ස්වභාවය කොයි වගේ වෙයිද කියලා අදහසක් ඇති කරගන්න. නිගමනයකට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒ ගැන ඔබ හිතන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඊළඟ කාරණේ වැදගත් කාරණයක්, තුන්වෙනි කාරණයක්. ඒ තමයි සිප්පං සික්ඛාපෙන්ති. හොඳට උගන්නන එක. මම විශ්වාස කරනවා අද ජීවක මැතිතුමා, අක්ෂිකා මැතිනිය අද නවසීලන්තයට ගිහිල්ලා තාම වැදගත් සම්භාවනීය ජීවිතයක්, ගෞරවනීය ජීවිතයක් හොඳ වෘත්තීන් කරමින් ගත කරන්නේ අම්මා තාත්තා දීපු අධ්‍යාපනයනේ. අම්මා තාත්තා ලබා දීපු අධ්‍යාපනය, අම්මා තාත්තා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න තරපු වෑයම, කරපු කැපවීම, ඒ සඳහා කරපු පෙළඹවීම, ඒවා ලොකු අනුග්‍රහයක් බවට ඔබ දෙපළට වගේම මා විශ්වාස කරනවා හැමෝටම අද ලබන ජීවිතයට අම්මා තාත්තා මුල් වෙලා ලබා දීපු අධ්‍යාපනය නම් පුදුම බලපෑමක් කරන එකක් නේ. පුදුම බලපෑමක් කරන එකක්. ඒ ඊටාම ඉහළ උපකාරයක් මවක් පියෙක් දරුවෙකුට කරන හොඳට උගන්නන එක. හොඳට උගන්නන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි හැම දරුවටම එක විදියට, එක සමාන, සාධාරණව. මොකද පුංචි කාලේ ඉඳලම ගෙවල් වල ළමයිව හංවඩු ගන්නවා. ඒක කරන්න හොඳ නැහැ. ඉගෙන ගන්න පුළුවන් එක, බැරි එක, හැදෙන එක, හැදෙන්නේ නැති එක. ගොඩාක් ළමයි අසමර්ථ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඇත්තටම අදක්ෂයෝ හින්දා නෙමෙයි. ඒගොල්ලොන්ගේ ඔළුවට ගෙවල් වලින්, ඉස්කෝල වලින් ඇති කරපු සිතුවිලි තියෙනවා මේ අසමර්ථයෙක් කියලා, බෑ කියලා. ඒ කියන්නේ එතනට එන්නේ මේ දෙමව්පියන් දරුවන්ට උගන්වද්දී මං හිතනවා ඇති කරගෙන තියෙන වැරදි අදහසක්. ඒගොල්ලෝ දෙන්න හරි, තුන් දෙනා හරි, පස් දෙනා හරි ඉපදුනේ එකම ලෙයින් නම් එක්කෙනෙකුට ගණන් පුළුවන් නම් අනිත් එක්කෙනාටත් ගණන් පුළුවන් වෙන්න ඕන. එක්කෙනෙකුට චිත්‍ර අඳින්න පුළුවන් නම් ඇයි අනිත් එක්කෙනාට බැරි? එක්කෙනෙකුට සින්දු කියන්න පුළුවන් නම් ඇයි අනිකට බැරි? ආදි වශයෙන් මේ විෂානුබද්ධ දැනුම සම්බන්ධව හිතනවා හැම දරුවෙක්ම, දරුවෝ 4-5ක් ඉන්න තැනක හැම දරුවම එක වගේම වෙන්න ඕන කියලා දෙමව්පියෝ හිතනවා. එහෙම එක්කෙනෙක්ගේ මට්ටමට අනිකා එන්නේ නැතිකොට එයාව ගේ ඇතුළෙම කොන් කිරීම, අවමන් කිරීම පටන් ගන්නවා. මා ඉල්ලා සිටිනවා දෙමව්පියන්ගෙන් ඒක කරන්න එපා කියලා. ඒක කරන්න එපා. හැම දරුවෙකුටම ලංකාවේ අධ්‍යාපනයේ හැටියට නම් O level සමත් වීම, A level සමත් වීමේ වටිනාකම කියලා දීලා ඒක පුළුවන් උපරිම මට්ටමට ඒ විභාග දෙක සමත් කරගන්න ඒ දරුවෝ උනන්දු කරවන්න ඕනේ. උද්‍යෝගිමත් කරගන්න ඕනේ. හැබැයි ඒක කරන්න බෑ උඹ මෝඩේ කරකෙක් කියලා ඔලුවට දාලා. ඒක එහෙම කරගන්න බෑ.
අරයා වගේ නෙමෙයි මෙයා වගේ නෙමෙයි කිය අවමන් කිරීමෙන් ඒක කරගන්න බෑ. වැරදිවලට පාඩම් කරන්න නැත්තම් ඒ දේවල් වල හරියට නියැලෙන්නේ නැත්තම් ඒවට පනිෂ්මන්ට් තියෙන්න ඕන. හිංසා කරන්න කියලා මම යෝජනා කරන්නේ නැහැ. නමුත් පනිෂ්මන්ට් තියෙන්න ඕන. මොකද ළමයි සමහර දේවල් මොන හේතුවකින්වත් තේරුම් ගන්නේ නැත්තම් එයාට අපි කමක් නෑ ඕන එකක් ඔයා කරන්න කියලා ඉන්න දෙන එක ඒක මේ සිලේනියල්ස්ලගේ අදහසක් නේ. ඒ ඕන එකක් කරන්න දෙන එක තමයි ආදරේ කියන්නේ කියන එක එහෙම එකක් නෙමෙයි. අපිට බෑනේ ළමයෙකුට දැන් මට පුළුවන් ද මම පොඩි ආමුදුරුන්ලට ආදරේ කියලා අර මගේ පන්සලේ තට්ටු 4ක් තියෙනවා. එක පොඩි ආන්දරු කෙනෙක් කිව්වොත් එහෙම මම කැමති මට ඕන 4 වෙනි තට්ටුවෙන් බිමට පනින්න. මං ඉඩ දෙනවද? ආදරේ කියලා. ඒව කරන්න බෑ. ළමයි ආස ඔක්කොම කරන්න දෙන එක නෙමෙයි ආදරේ කියන්නේ. ළමයි ආස ඔක්කොම කරන්න දෙන එක නෙමෙයි ආදරේ කියන්නේ නේ. ඒක නෙමෙයි. ඒක අපේ මේ තාම බුද්ධිමත්ව අපි බලනවා ළමයෙකුට දෙයක් කරන්න ළමයෙක් උනන්දු කරවන්න ඕන. හැබැයි මොන හේතුවක් නිසාවත් ළමයින්ව රාක්කවල අහුරන්න යන්න හොඳ නෑ. පුළුවන් බෑ හොඳ නරක හැදෙන නැහැදෙන එහෙම අහුරන්න බෑ. සමහර ළමයෙක් සමහර විෂයකට දක්ෂ නෑ. එහෙම තියෙන්න පුළුවන්. යාට එයාගේ ගාව තියෙන ඒ දක්ෂතාවය අවුලුවා ගන්න තරම් එය මතු කරගන්න තරම් ගුරුවරයා සමර්ථ නැහැ. දැන් මහා පන්තක හාමුදුරුවෝ සමර්ථ වුණේ නෑනේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ගාව තිබිච්ච ඒ රහත් වෙන්න තිබිච්ච හැකියාව මතු කරගන්න. මහා පන්තක හාමුදුරුවෝ හිතුවේ අනිත් ඔක්කොටම කරනවා වගේ මෙයාටත් කටපාඩම් කරවන්න ඕන, ගාථා පාඩම් කරවන්න ඕන. ඉතින් ගාථා පාඩම් කරන්න බැරි වෙනකොට මේ හාමුදුරුවන්ට හිංසා කරනවා. මල්ලි චුල්ලපන්තක කියන්නේ මල්ලි. පන්සලෙන් පන්නන්න හිතනවා. දැන් බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ඒ ඇතුළේ තිබුණු ඒ සුවිශේෂී දෙයක් අවබෝධ කර ගැනීමට තිබුණු තියුණු නුවණ අවදි කරන අභ්‍යාසයක් දුන්නේ. ඒ වගේ සමහර වෙලාවට සමහර ළමයෙකුට සමහර විෂයක් ඇත්තටම මේ ඒකේ යාගේ තියෙන දක්ෂකම් මතු කරගන්න බැරි වෙලා ඇත්තේ සමහර විට ඒක අවදි කරන්න සමත් ගුරුවරයෙක් එයාට හමු වෙලා නැති වෙන්න පුළුවන්. එයාට තනිය මේක අවදි කරගන්න තරම් හැකියාවක් නැති වෙන්න පුළුවන්. එහින්දා කෙනෙකුගේ තිබෙන ඒ පුංචි සමහර විෂයන් වලදී එයා දක්වන අදක්ෂකම් අකුසලයන් ඒවා කරුණාවෙන් අනුකම්පාවෙන් අඳුන ගන්න ඕන. අනිත් එක කොහොමත් අපි සංසාරේ ඔක්කොම එකම පවුලේ ඉඳලා ආපු අය නෙමෙයිනේ. අපි කී තැනක ඉඳලා ආපු අයද? ඉතින් අපි එක තැන්වල ඉපදිලා ඉඳිද්දී අපි පුහුණු කරගත්තු දේවල් ඇති. හොඳ ඒවා නරක ඒවා හැකි ඒවා නොහැකි ඒවා ඕවත් ඇතිනේ. සසරෙන් අරන් ආපුවා. ඒ නිසා දරුවන්ට උගන්වන්න. හැබැයි මතක තියාගන්න හැම දරුවෙකුගේම තිබෙන ඒ හැකියාව අඳුනගෙන ඒ හැකියාව තුළ එයාට ඉස්සරහට යන්න ශක්තිය දෙන අම්මා කෙනෙක් වෙන්න. දායකත්වය දෙන තාත්තා කෙනෙක් වෙන්න. ඔබට දරුවෝ ආදරය කරાવી. දරුවන්ට ඔබ ගැන ගෞරවයක් ඇති වේවි. මොකද ඔබ ඒ 4ක් ගත්තු ඒ 3ක් හරි 4ක් හරි අරන් උසස් පෙළ පාස් වෙලා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන දරුවට වගේම ඔබ ලස්සනට වයලින් එක වාදනය කරන්න දක්ෂ. ගිටාර් එක ප්ලේ කරන්න දක්ෂ. දරුවගෙත් ඒ දක්ෂතාවය සමබර හිතකින්
සතුටින් අගය කරන අම්මෙක් වුණොත්, තාත්තෙක් වුණොත්, ඔබ අගය කරන්නේ හෝ ඔබ ප්‍රශංසාවට ලක් කරන්නේ ඔබ ආස විෂයේ උඩට යන අය විතරක් වුණොත්, ඒ වපුරන බීජත්, ඒවයින් පැලවෙන පැලත් වල ඒ පලත් නෙලන්ඩ වේ. ඒවත් නෙලන්ඩ වේ. ඒක මතක තියාගන්න ඕන. හොඳට අවබෝධ කරන් ජීවත් වෙන්න ඒවා. අපේ වපුරණේව තමයි අපි නෙලන්නේ. දරුවන්ට උගන්වන්න. දරුවන්ට උගන්වන්න ඕනේ. ඒක දරුවෙකුට ඉගෙන ගන්න තියෙන අයිතියක්. ඒක ඉගෙන ගන්න. අවුරුදු 18ක් වෙනකන් හැම දරුවෙක්ම පාසල් යන එක. ඒ පාසල් අධ්‍යාපනය ලබන්න දරුවෙකුට තියෙන අයිතිය ඒක හරි වටින එකක්. ඒ අවස්ථාව දෙන්න ඕන. දරුවෝ බැල මෙහෙවරවල යොදවන්න අපිට බෑ. දරුවෝ කම්කරුවෝ කරන්න බෑ ඊට කලින්. එතෙන්ට අපි දරුවෝ පත් නොකළ යුතුයි. හැම දරුවෙකුටම පාසලකට යන්න අයිතිය තියෙනවා. ඔහු ගිහිල්ලා කුමන හෝ දෙයක් ඒ පාසල ඇතුළේ ඉගෙන ගන්න ඕන. ගුරුවරුන්ගේත් වගකීමක් තියෙනවා. එන හැම දරුවෙකුටම සාධාරණ මනසකින් බලලා ඒ දරුවන්ට දැනුම දියුණු කරන්න, කුසලතා දියුණු කරන්න, ඒ දරුවන්ගේ විනය දියුණු කරන්න පුළුවන් තරම් උත්සාහවන්ත වෙන එක. පුළුවන් තරම් වීරයවන්ත වෙන එක. කැපවීම කරන එක. එතකොට තමයි ඒ දරුවන්ට සිප්පන් සික්ඛාපෙන්ති කියපු ඒ යුතුයකම ඉෂ්ට කළා වෙන්නේ. ඒ යුතුයකම ඉෂ්ට කරන්න ඕන. හැබැයි ඒකෙදි සාධාරණ වෙන්න ඕන. ඒක අවශ්‍යයි. එතකොට තමයි ඒ ආදරය, ඒ ගෞරවය පවතින්නේ. නැත්තම් ළමයින්ට හැම වෙලාවකම ඔළුවට එනවා. ඔය පුංචි කාලේ කරන ඒවා තියෙනවා නේද? ඒවත් අදට ඔළුවේ සටහන් වෙනවා. අම්මා කොහොමද මල්ලිට අධ්‍යාපන කටයුතු වලදී උනන්දු කරවන්නේ? මගේ වැඩවලට කොහොමද දායක වෙන්නේ? මම දෙයක් කරලාවම අම්මා ඒ ගැන කතා කරන්නේ කොහොමද? අක්කා දෙයක් කරලාවම කොහොමද කතා කරන්නේ? ඔය චූටි ළමයින්ට තදට දැනෙන දේවල්. බොහොම තදට දැනෙන දේවල්. ඔළුවේ තදින් කාවැද්දෙන දේවල්. ඒවා ඊට පස්සේ කැකෑරි තියෙනවා ඒ චූටි මනසවල් වල. එනිසා ළමයි බහුශ්‍රුත කරනවා වගේම ඒ ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තිය සාධාරණ වෙන්න ඕන. සමානාත්මතාවයක් තියෙන්න ඕන. හැම දරුවටම එක තැනක ඉඳලා, එක මානසික පසුබිමක ඉඳලා ඒගොල්ලෝ දිහා බලන්න ඕන. ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕන. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ඕන. හොඳට තේරුම් ගන්න. මේවා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු දේවල් අදට විතරක් නෙමෙයි. තව අවුරුදු 10 ගානකට මේවා වටිනවා. එච්චරට වටින දේවල්. මේවා හරියට ඔළුවට ගත්තොත්, මේවා හරියට තේරුම් ගත්තොත් මේ ලෝකේ මීට වඩා යහපත් උතුම් තැනක් බවට පත් වෙනවා. මේ ලෝකේ උසස් තැනක් බවට පත් වෙනවා. ප්‍රබුද්ධ තැනක් බවට පත් වෙනවා. හොඳ මව්පිය දූදරු සම්බන්ධකම් ගොඩ නැගෙනවා. මම දෙමව්පියන්ට සලකන්න කියන එක ඒකට වඩා මම මෙතනදී ඔබට කියලා දෙන්නේ අම්මෙකුට තාත්තෙකුට සැලකිල්ලක් ලැබෙන්නේ කොයි විදියට කටයුතු කළොත්ද කියන එක. ඒක තමයි මම මේ ඔබට අවධාරණය කරන කාරණාව වන්නේ. ඒක සලකන්න කියලා කියන්න දෙයක්වත් නැහැ එතකොට. දැන් අපිට මේක කියා කරවන්න වෙලා තියෙන්නේ. ඇයි? ඒක ඉබේ ඒ දරුවෝ තුලින් එන විදියට ඒ ගෙවල් වල කටයුතු සිද්ධ වෙලා නැති නිසා. එහෙම වුණාම තමයි ඒකට මේ පස්සෙන් පන්න සැලකිල්ල උගන්නන්න වෙන්නේ. ගරු කිරිල්ල කියන එක ඇතුලෙන් එන්න ඕනනේ. ආදරේ කියන එක ඇතුලෙන් එන්න ඕනනේ. ඒවා මේ හයිවේ පාරවල් හදනවා වගේ කරන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. ඒවා මේ
මාස 2-3 හදන තඩි බිල්ඩින් හදනවා වගේ ගෞරවය ඇති කරවන්න බෑ. ආදරේ ඇති කරවන්න බෑ. ඒවා ඇති වෙන දේවල්නේ. ඒවා ඇති වෙන දේවල්. ඒ ආදරේ ඇති වෙන්න ඕන. ඒ ගෞරවය ඇති වෙන්න ඕන. එක දරුවෙකුගේ මනසේ ඇති වෙන්නේ නේ. ඒ අම්මා තාත්තගේ පවතින දරුවා සම්බන්ධව පවතින දැක්ම, ඒ භාවිතාව දිගින් දිගටම එයා අත්දකිනවා. දිගින් දිගටම අත්දකිනවා. හැබැයි අද වෙලා තියෙන්නේ පුදුම ඛේදවාචකයක්. ළමයි මේ නූතන තාක්ෂණික මෙවලම් ටිකත් එක්ක බද්ධ වෙලා යන ගමන හින්දා ඒගොල්ලොන්ට මේ මානවීය හැඟීම් මොකක්වත් තේරෙන්නේ නැති වෙලා යනවා. මොකද ඒගොල්ලෝ කන්නේ ෆෝන් එකක් මෙහෙම ඔබ කනවා. යාළුවෝ එක්ක කන්න යන ළමයි මම දැකලා තියෙනවා. මේ ජපානයේදීත් මම දකිනවා මේ දානේ වළඳන්නේ එහෙම ඉඳලා ඉట్లా මගේ දායකයෝ මාව එක්කරන් ගියාම ජපන් මේ ආපන ශාලාවකට දානේ වළඳන්න මම දකිනවා යාළුවෝ කණ්ඩායම් ඇවිල්ලා කනවා. බහුතරයක් අය කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ෆෝන් ඔබ ඉන්නවා එකට යාළුවොත් එක්ක කණ්ඩ ඇවිල්ලා. ෆැමිලි එකේ අය කන්න ඇවිල්ලා ෆෝන් ඔබ ඉන්නවා. එතෙන්ට වෙලා. එක ළමයෙක්ගේ අතේ ටැබ් එක, අනිත් ළමයෙක්ගේ අතේ ෆෝන් එක. එක්කෝ එකේ ගේමක් ගහනවා, එක්කෝ කෝල් කරනවා, මොකක් හරි අහුවන් ඒක ඔබාම තමයි උත්තර දෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉරියව් තේරෙන්නේ නැති වෙනවා. තා ටික කාලයක් යනකොට බල්ලන්ට පූසන්ට තේරෙන තරමටවත් මිනිස්සුන්ට මිනිස්සු තේරෙන්නේ නැතුව යනවා. මං අද කීවා කියලා මතක තියාගන්න. මේ විදියට මේ මං කියන්නේ මේ උපකරණ එක්ක ළමයින්ට වැඩ කරන්න දෙන්න එපා කියලා නෙමෙයි. ෆෝන් එකක් අතින් අල්ලන්න දෙන්න එපා හෝ කම්පියුටරයක් අතින් අල්ලන්න දෙන්න එපා කියන මොට්ට අදහසක් නෙමෙයි. ළමයි නවීන තාක්ෂණ ඉගෙන ගන්න ඕන. හැබැයි ඒවට අදාළ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන. නැත්තම් අම්මෙක් මේ වසංගත කාලේ ලයිට් නැතුව, තාත්තෙක් ලයිට් නැතුව, ගෑස් එක හොයා ගන්න නැතුව, පෙට්‍රල් ටික නැතුව, පැනඩෝල් පෙත්ත නැතුව, සල්ලි අතේ තියෙන වෙලාවට ගන්න බඩු මුට්ටු ටික පරිප්පු කිලෝ එක නැතුව, හාල් කිලෝ එක නැතුව විඳින දුක ගෙදර ඉන්නේ උන්ට පේන්නේ නැති වෙනවා. ඇයි ඒගොල්ලෝ ෆෝන් වල ඔබ ඉන්නවා ටයිප් කොට. ඒගොල්ලෝ බලන්නේවත් නැහැ මූණක්. අනිත් එක්කෙනාගේ හැඟීම් තේරෙන්නේ නැහැ. ඒ වගේ මහා කෘතිම පෞකාර සමාජයක් හැදෙමින් තියෙනවා. ඒක පෞකාර සමාජයක් කියලා මම කියන්නේ. ඒ පෞකාර සමාජයේ උපරිමය අපේ ජීවිත කාලේ අපේ ඇස් දෙකින් දකින්න නොලැබේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. මොකද ඒ රොබෝලගේ යුගය හරි අඳුරු යුගයක් වෙයි. අඳුරු යුගයක්. කාගේවත් වේදනාව තේරෙන්නේ නැති. කාගේවත් සතුට තේරෙන්නේ නැති. කාගේවත් හැඟීම් තේරෙන්නේ නැති ඒ යුගය. ඒඳා ඔබ ගොඩාක් බුද්ධිමත් වෙන්න. අම්මලා තාත්තලා විදියට ගොඩාක් බුද්ධිමත් වෙන්න. තමන්ගේ දරුවන් හදද්දී ඒ විනය හදන්න ඕන. කන වෙලාවේ පුළුවන් දේ මොනවද, බැරි දේ මොනවද. ඒකට පෞරුෂය තියෙන්න ඕන. මේ ඕනේ එකට හා කියාගෙන ඉන්න අම්මලා වෙන්න එපා. ඕනේ එකට හා කියාගෙන ඉන්න තාත්තලා වෙන්න එපා. මිනිස්සුયો ඉන්න ඕන අන්තිමට. රොබෝලා මොකටද? එහෙනම් රොබෝලම හදා ගන්නවනේ. ළමයි ඕනේ. ළමයින්ගේ ගාව තියෙන්න ඕන සහකම්පනය. අනිත් මිනිස්යාගේ හදවත තේරෙන එක. ඒව තියෙන්න ඕන. ඒව නැති වුණොත් මේ ලෝකේ ඇත්ත වශයෙන්ම මහා කෘත්‍රිම අවාසනාවන්ත ලෝකයක් වෙයි. මේ තියනවටත් වඩා අප්‍රසන්න ලෝකයක් වෙයි. නීරස ලෝකයක් වෙයි. මේ බුද්ධිමත්ව බලන්න. අත දෙමව්පියෝ සහ දූ දරුවෝ අතර හොඳ සම්බන්ධකමක්, හොඳ
උසස් ප්‍රබුද්ධ උතුම් සම්බන්ධකමක් නැත්තම් ඒකට හේතු තමයි මම මේ සාකච්ඡා කළේ ඔබත් එක්ක. අපි සාප කිරීම හෝ අපි මේ ඒකට දොස් නගනගා හිඳීම වෙනුවට මේ හේතු වෙනස් කරන්න ඕන අපේ. මේ හේතු වෙනස් කරන්න ඕනනේ. එතකොටයි හරි ඵල නෙලන්න ලැබෙන. හරි ඵල නෙලන්න ලැබෙන්නේ. ඒ හොඳයි. අද මම විශ්වාස කරනවා ඔබට තාම උතුම් ධර්ම කරුණු කීපයක් ඇසුරු කරගෙන මේ යුගයට විතරක් නෙමෙයි අනාගතයටත් උපකාරවත් වෙන සංවාදයක්, ධර්මානුකූල සංවාදයක් අද අපට සිද්ධ කරගන්න අවස්ථාව ලැබුණා. අපි සතුටු වෙනවා මේ උතුම් සාකච්ඡාව සඳහා අතටම මාතෘකාව යෝජනා කළේ දායක පිරිස, දෙමව්පියෝ දූ දරුවෝ ගැන ධර්මානුකූල අදහසක් පළ කරන්න කියලා. මට ඕනි නම් මේ සිංහලවාද සූත්‍රයේ තියෙන කරුණු 10ක් 11ක් තියෙන ඒ ටික මහා මංගල සූත්‍රයේ තියෙන ඔක්කොම කියන්න පුළුවන්. ඒ වෙනුවට මම ඔබට මේ අවශ්‍ය කියන්නේ කොතනද අපිට වෙනස් කරගන්න තියෙන තැන කියන එක තමයි අල්ලලා දෙන්න උත්සාහ කරේ. මගේ අවබෝධයේ මට්ටමට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් මා ලබලා තියෙන අවබෝධය හැටියට සහ මා දකින මේ ලෝකයේ ප්‍රශ්නෙත් එක්ක ඒ හින්දා හොඳට ඔබ අහන් හිටියා. තව අයට අහන්න මේ දේශනාව බුදු පුතුන් මුහුණු පොතේම ෂෙයා කරන්න පුළුවන් ඔබට. ඒ වගේම ඔබට පුළුවන් හෙට බුදු පුතුන් YouTube නාලිකාවට මේ දේශනාව අපි ඇතුළත් කරාම ඔබට පුළුවන් ඒ තව පිරිසකට අහන්න හුවමාරු කරන්න. ඔබේ නෑදෑයෝ අතර, ඔබේ යහළු යෙහෙළියෝ අතර ඔබට පුළුවන්කම තිබෙනවා. මොකද එක්කෙනෙක් හරි චූටි දෙයක් හරි ඔලුවට ගත්තොත් මේ වහලා අපිට කොච්චර පින් සිද්ධ වෙනවද? පොඩි හරි ජීවිතයකට යහපතක් වුණොත් මේ දේශනාවක් නිසා කොච්චර පිනක්ද? මහා දන් දෙන පින්වලට වඩා කෙනෙකුගේ ඔළුව පොඩ්ඩක් හරි අදන එක ලොකු පිනක්. ලොකු පිනක්. ඉතාම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කළේ අපේ සදහැවත් අක්ෂිකා කොබ්බෑකඩුව මැතිනියත්, ජීවක කොබ්බෑකඩුව මැතිතුමා, එතුමියගේ ස්වාමි පුරුෂයා. අක්ෂිකා කොබ්බෑකඩුව මැතිනියගේ ආදරණීය තාත්තා HP අබේරත්න හිටපු ප්‍රවාහන අමාත්‍යතුමන්, ලංකාවේ ඉතාම දුෂ්කර දිස්ත්‍රික්කයක් නියෝජනය කරපු, යාපහුව ආසනය නියෝජනය කරපු අමාත්‍යවරයෙක්. ඒගොල්ලොන්ට සතුටින් එහෙම ඉන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අද මේ අවුරුදු 20ක විතර කාලේ අපි දකින දේශපාලනය කරපු මිනිස්සු නොවන නිසා. අද දේශපාලනය කියන්නේ මොකක්ද කියලා මම ඔබට කියන්න ඕනේ. හැබැයි අපේ රට ශ්‍රේෂ්ඨ දේශපාලඥයෝ ඉඳපු රටක්. හැම මිනිහම මේ අපේ කාපු මිනිස්සු නෙමෙයි, වැදගත් මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු මතු වෙලා නැහැ. ඉතින් එවැනි ඒ තාම දුෂ්කර පළාතක මිනිස්සුන්ට තමන්ගේ ධනය, තමන්ගේ දේපල, තමන්ගේ හැකියාවන්, තමන්ට ලැබුණු දේ වියදම් කරලා සේවයක් කරපු බවට ඒ පළාත්වල වැඩිහිටියන් විසින් අඳුන්වන කෙනෙක් තමයි HP අබේරත්න මහත්මාණන්. එතුමන්ගේ අභාවයෙන් අවුරුදු 7ක් පිරෙන වෙලාවේ ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඒ වගේම ඊට අමතරව ඒ පවුලේ ඥාතිවරුන් හිතවතුන් නමින් මිය පරලොව ගියපු ඒ ධර්මසේන විදාන ගමගේ පියාණන්ට, ඒ වගේම යෙහෙළියකගේ අම්මා SP ලීලාවතී මාතාව ඇතුළු කොට මිය ගියපු ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ පවුල්වල වනහපු ඔබ නමින් මිය ගිය ඥාතීන්ට, ඒ වගේම බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින්, වගේම අපේ ලක්කිවි පදනමේ නවසීලන්තේ මගේ කල්යාණ මිත්‍ර දායකයින්ගේ නමින් මිය ගිය සියලු දෙනාට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා,
උතුම් අමා මහා නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම අක්ෂිකා කොබ්බෑ කඩුව මහත්මිනියගේ ආදරණීය මෑණියන් වහන්සේගේ ජන්මදිනය යෙදෙනවා 6 වෙනිදාට මාර්තු මාසේ. ආදරණීය මව්තුමියටත් ඒ වගේම අපේ ජීවක කොබ්බෑ කඩුව මහත්මාණන්ගේ ආදරණීය අම්මගේ ජන්මදිනය යෙදෙනවා මාර්තු 9 වෙනිදාට සේපාලි නුගවැල කොබ්බෑ කඩුව මාතාවටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම අපේ ලක්කිවි පදනමේ සියලු කල්යාණ මිත්‍ර මිතුරියන්ටත් බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. කනගවා සුගත සෙනසුන, පුජි සුගත සේනාසනය, කන්සාය සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අපේ සහෝදර හුරුළුනික වැවේ සුදම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේටත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අම්පිටිය සද්ධාවාස සායන් වහන්සේ ඇතුළු ලෝකවාසී ලංකාවාසී මහා සංඝරත්නයටත් සියලුම ජනතාවටත් විශේෂයෙන්ම යුද්ධයකට ගොදුරු වෙලා සිටින යුක්රේනය කියන රටේ ඒ සියලුම ජනතාවටත් ඉක්මනින්ම සාමය, සැනසෙල්ල, ජීවිත රැකවරණය උදා වේවා. සියලු දෙවියෝ මේ ලෝකය ආරක්ෂා කරත්වා මිනිස්සුන්ගේ සිත් යහපත් කරගන්නට උපකාරවත් වෙත්වා. දෙවිවරුද මේ පින්බෙලින් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට ඒ පියාණන් ඇතුළු කොට මියගිය සියලු ඥාතීන්ට අප හැම දෙනාට අපේ සසර ඥාතීන්ට මේ පින් කුසල් බලයෙන් උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.